අයිබෝන් සුබෝදෑසනක් ඔබට අපි මුණ ගැසෙන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදාවේ. අද අපි මුණ ගැසෙනකොට කියන්නට තිබෙන කාරණා අතර බොහොම ශෝකාකුල කාරණා පවා තිබෙදී මංගල සමරවීර හිටපු ඇමතිතුමන් පිළිබඳවාදී අප මුලින් තවත් වෙනත් කාරණාවට අවධානය දෙන්නට තිබුණත් හැම උදෑසනකම වගේම අදත් නෙස්ටමෝල් සමගින් හොඳ සූදානමකින් වැඩසටහන පටන් ගන්නයි මේ යන්නේ. ඔබේ ධනාත්මක සිතුවිලි තුලින් තව කෙනෙකුගේ ජීවිතයේ බල ගැන්වීමට නෙස්ටමෝල් ෆස්ට් කප් සිතුවිලි වැඩසටහන සමගින් එක්වන ඔබට දැන් හැකියාව තියෙනවා. ඔබේ සිතුවිල්ල හොඳම සිතුවිලි අතරට පැමිණියොත් ඔබට වටිනා තෑගි දිනා ගන්නත් පුළුවන් නෙස්ටමෝල්ට වෙතින්. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා නෙස්ටමෝල් Facebook පිටුවට පිවිසෙන්නට ආරාධනා කරන ගමන් බලමු අද දවසේ ජයග්‍රාහී සිතුවිල්ල කුමක්ද කියලා. ඔබේ සිහිනවලට කල් ඉක්ුත් වීමේ දිනයක් නොමැත. ගැඹුරු හුස්මක් ගෙන නැවත උත්සාහ කරන්න. මෙම සිතුවිල්ල නෙස්ටමෝල් ෆස්ට් කප් සිතුවිලි සඳහා යොමු කර තිබෙන්නේ නසීර් මොහොමඩ්. ඔබට සුබ පතමින් ඔබටත් මෙවැනි සිතුවිලි එක් කරමින් දවසට බලය ජවයේ ශක්තිය එකතු කරන්නට ඇරයුම් කරමින් අපි ආරම්භ කරමු පුවත්පත්වලට අවධානය යොමු කිරීම. අද පුවත් වාර්තා අතර අපට දකින්නට ලැබෙනවා විශේෂයෙන් මේ කොවිඩ් තත්ත්වය පිළිබඳව ප්‍රමුඛ අවධානය අදත් දී ඇති ආකාරයක් සහ මංගල සමරවීර හිටපු ඇමතිතුමන් වෙත යම් අවධානයක් දී ඇති ආකාරයක් ප්‍රධාන පුවත් වාර්තාවන් අතර. අතරින් අපි කොවිඩ් තත්ත්වය පිළිබඳ බැලීමේදී දිනමින වාර්තා කරනවා ගෙන් වූ කොවිඩ් එන්නත් ගණන කෝටි 2 පනේ. සයිනෝෆාම් කෝටි 2යි, ඇස්ට්‍රාසෙනිකා මිලියන 2.8යි, ස්පුට්නික් V 1,80,000යි, ෆයිසර් 5,69,000යි, මොඩර්නා මිලියන 1.5යි මේ ආදී වශයෙන් සඳහන් කරනවා. ඊළඟට පළමු මාත්‍රාව දෙවන මාත්‍රාව කොච්චර ප්‍රමාණයකට දීලා තියෙනවද කියන එක පිළිබඳව 1,21,26,492 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. ඊළඟට පංකෝටි සමාන 58,07,496කට දෙවන මාත්‍රාව ලබා දී ඇති බව දැක්වෙනවා ඒ දිනමින පුවත් වාර්තාව තුළ. රාජ්‍යමති මහාචාර්ය චන්න ජයසුමන උපුටා දක්වමින් එලෙස මේ එන්නත්කරණය පිළිබඳව එන්නත් ප්‍රමාණය පිළිබඳව වාර්තා පළ වෙනකොට සෞඛ්‍ය සේවයේම නියුතු ඇතැම් අංශවලට නායකත්වය දෙන වෘත්තීය සමිති නායකයෝ එහෙම ප්‍රකාශ කරන්නේ මේ එන්නත්කරණය පිළිබඳ වර්තමානයේ ඉතාම ශීඝ්‍රයෙන් සිදු වුණාට එන්නත්කරණයේ පසුගිය කාලයේ තිබුණු පසුගාමී බව නිසා මේ මරණ සංඛ්‍යාව වැඩි වුණා. මේ ආකාරයේ අර්බුදකාරී තැනකට රට තල්ලු වුණා කියලයි. ඒ අතරේ අරුණ පුවත් වාර්තාවේ ප්‍රධාන සිරස්තලය අපට දකින්නට ලැබෙනවා. ඔක්සිජන් ඉල්ලුම 6 ගුණයකින් වැඩි වෙයි. ඒ අනුව සතියකට ලීටර ලක්ෂ 3ක් ආනයනයට අවසර කැබිනට් මණ්ඩලය විසින් ලබා දී ඇති බවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ උපුටා දක්වමින් අරුණ පුවත්පත අද ගෙන එන වාර්තාව තමයි මෙලෙස අපට මුණ ගැසෙන්නේ. ඊළඟට තවත් විවිධ වූ කාරණා අපිට මේ කොවිඩ් තත්ත්වය පිළිබඳව මුණ ගැසෙද්දී අපිට මව්බිම පුවත්පතෙන් හමුවන පුවත් වාර්තාවක දකින්නට පුළුවන්කම තිබෙනවා ගිය සතියේ කොවිඩ් මරණ කලින් සතියට වඩා 75%කින් ඉහළ ගිහින් විද්‍යාත්මක ක්‍රමයකට මිසක් රට අරින්න එපා කියලා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිතුමිය කර තිබෙන ප්‍රකාශය අපිට දකින්නට පුළුවන්. විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පිට පෙරත් අපිට මතකයි මේ රට විවෘතව පවතින අවස්ථාවලදී රට මේ ආකාරයෙන් ලොක්ඩවුන් කිරීමේ වැදගත්කම අවශ්‍යතාවය ඒ වගේම තමයි සංචාරන සීමා පනවා තිබෙන අවස්ථාවල එහි ඵල රහිත බව පෙන්වා දෙන්නට ඇය බොහෝ උත්සාහ කළ බව. මොකද ඒ තුල අපිට දකින්න ලැබුණ බොහෝ දෙනා එහි මෙහි යන ආකාරයක් රිසිසේ නිදහසේ සැරිසරන ආකාරයක්. ඒ නිසා ඇය එලෙස ප්‍රකාශ කර තිබෙනවා මේ වතාවේ හෝ මේ දාපු මේ ලොක්ඩවුන් එක එහෙම නැත්නම් මේ නිරෝධාන ඇඳරි නීතිය එය විවෘත කිරීමේදී විද්‍යාත්මක ක්‍රමයකට මිසක් සිදු කරන්නට එපා කියන එක. අපේ සමගම දැන් අවධානය යොමු කරන්නට කැමති පුවත්පත් විවිධ ආකාරයේ සටහන් තබමින් සඳහන් කරන මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ සමුගැන්ම පිළිබඳව. මව්බිම වාර්තා කරන්නේ කොවිඩ් ආසාදිතව සිටි මංගල දැයින් සමුගනී. දිවයින වාර්තා කරනවා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ
මංගල අභාව ප්‍රාප්ත වෙයි. අවසන් කටයුතු ඊයේම සිදු කරයි. ඊළඟට අරුණ වාර්තාවේ අපට මුණ ගැසෙන්නේ දේශපාලන භූමියේ පෙරලිකාර හිටපු ඇමති මංගල දිවි ගමනෙන් සමුගනී කියලා ලංකාදීපය දිනමින මේ සෑම පුවත්පතක්ම ඔහු පිළිබඳව සටහනක් තබා තිබෙනවා. කලක ජනමාධ්‍ය අමාත්‍යවරයා, කලක විදෙස් අමාත්‍යවරයා, කලක මුදල් අමාත්‍යවරයා මේ ආදී අමාත්‍යතුර කීපයක්ම හෙබ වූ මේ යන විට 65 වන වියෙහි පසු වූ මංගල සමරවීර මහතා 1983 ඉඳලා මෙරට දේශපාලනයට පිවිසෙන්නේ. 89 ඉඳලා පාර්ලිමේන්තු ගමන ආරම්භ කරනවා. එතුමාගේ මේ දශක 3ක් ඉක්මවන පාර්ලිමේන්තු දිවිය තුල, දේශපාලන දිවිය තුල සුවිශේෂ කතාබහ රසකට මැදි වුණු නායකයෙකු විදිහටයි, දේශපාලන භූමිකාවක් විදිහටයි මංගල සමරවීර සැලකෙන්නේ. තමන්ගේ මතවාද නිසා, මත ભેදයට තුඩු දෙන ප්‍රකාශ නිසා ජනතාව අතර නිරන්තරයෙන්, ඒ වගේම දේශපාලන කරලිය තුල නිරන්තරයෙන් ඔහු කතාබහට ලක් වුණා. අප දැන් සූදානම් තවත් ඔහු ගැන මෙහෙම විස්තර කියනවට වඩා, සඳහන් කරනවට වඩා ඊයේ උදෑසන වරුවේ අපෙන් සමුගත්තු, ඊයේ පස්වරුවේ කොවිඩ් නීති රීති අනුව අවසන් කටයුතු සිදු කෙරුණු මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා පිළිබඳව අප ප්‍රවෘත්ති අංශය තිබූ සටහන ඔබට ඉදිරිපත් කරන්නට. 1956 අප්‍රේල් 21 වනදා ඔහු උපත ලැබුවේ දේශපාලන පවුලකයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ අමාත්‍යවරයෙකුව සිටි මහානාම සමරවීර මහතා මංගල සමරවීර මහතාගේ පියායි. ඔහුගේ මව වූ කේමා පද්මාවතී මහත්මියද මාතර නගර සභාවේ සමාජිකාවක ලෙස කටයුතු කර තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මංගල සමරවීර මහතා ලන්ඩනයේ වෝල්හැම් ෆොරස්ට් විද්‍යාලයෙන් ඇඳුම් නිර්මාණය පිළිබඳ උපාධිය දිනාගත්තා. ඔහු ලන්ඩනයේ ශාන්ත මාටින් කලා විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයෙක්. 1983 දී මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක බවට පත් වූ ඔහු සිය දේශපාලන ජීවිතය ආරම්භ කරන ලද්දේ එතැන් සිටයි. 1989 දී ඔහු ප්‍රථම වරට මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. එතැන් සිට ඔහුගේ දේශපාලන ගමන මෙරට ආර්ථික, සංස්කෘතික සහ සමාජීය වෙනස්කම් වලට දායක වූ බව සඳහන් කළ යුතුයි. විදෙස්, මුදල්, ජනමාධ්‍ය ඇතුළු අමාත්‍ය ධුර ගණනාවක් හෙබ වූ මංගල සමරවීර මහතා සිය හෘද සාක්ෂියට එකඟව කතා කළ අභීත දේශපාලඥයෙක් හැටියට සඳහන් කළ යුතුයි. මංගල සමරවීර මහතා සිදු කළ සමහර ප්‍රකාශ නිසා ඔහුට දේශපාලනිකව විවිධ චෝදනා එල්ල වුණා. කෙතරම් දේශපාලනිකව පාඩු සිදු වුවද ඔහු තමන් දැරූ ස්ථාවරයේම නිරන්තරයෙන් සිටියා. පක්ෂ මාරු කිරීම සඳහා ඔහු ගත් දේශපාලන තීන්දුව හුදෙක් පෞද්ගලික වාසිය සඳහා ගත් ඒවා නොවන බව මධ්‍යස්ථ දේශපාලන විචාරක මතයයි. මෙරට දේශපාලනය තුළ තම භූමිකාව ඉටු කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය නිවන් සැප ප්‍රාර්ථනා කරනවා. සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණා. මංගල සමරවීර මහතා සමගි ජනබලවේගය නිර්මාණය කිරීමට කටයුතු කළ ඉදිරි පෙළ නායකයෙක් බව එහි දැක්වෙනවා. සාමය, සංහිඳියාව, ආර්ථිකය යන කුළුණු මත රට ගොඩනැගිය යුතු බව මංගල සමරවීර මහතා තරයේම විශ්වාස කළ බවද සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිය ශෝක පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වසනීය ස්ථාවර අදහසක් දැරූ සියලු දෙනාගේ නිදහස හා සමානාත්මතාවය මෙන්ම මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන චරිතයක් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සිය දේශපාලන ජීවිතය තුළ තමා වෙත එල්ල කරන ලද විවේචන සිනහමුසු මුහුණෙන් බාරගනිමින් ද්වේෂයෙන් තොර දේශපාලනයේ නිරත වූ එතුමාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය සහ නිහතමානී පැවැත්ම රටට ආදර්ශයක් බවයි. මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳ අද විවිධ පාර්ශව අදහස් පළ කළා. මගේ දේශපාලන ගමනේ ආරම්භයේදී හිටපු ලෙන්ගතුම මිත්‍රයා විදියට සහ අද මේ රටේ මාධ්‍ය ඇමතිවරයා විදියට මංගල සමරවීර මැතිතුමා පිළිබඳ මට තියෙන්නේ නොමියෙන මතකයක්. එදා මානව නිදහස වෙනුවෙන් ඔහු කළ
ධෛර්ය සම්පන්න මැදිහත් වීම අතිවිශිෂ්ටයි. මේ සුවිශේෂී මිනිසා අපි හැර යන්නේ අප අතර තිබුණු දේශපාලන වෙනස්කම් වලට යට කළ නොහැකි මිනිස්කම් මේයි කියමින් මංගල මිත්‍රයාට සුව නින්දක් ප්‍රාර්ථනා කරමු. මංගල සමරවීර මහතා මේ රටේ දේශපාලනයේ සාල පරිවර්තන ඇති කරන්න ක්‍රියා කරපු කෙනෙක්. එතුමා එදා සිට ක්‍රියා කරපු හැටි දැක්කහම විශේෂයෙන්ම ඔහුගේ දේශපාලන පෙරළි ඇති කිරීමේ වැඩ කටයුතු දිහා බලපුවාම ලොකු වෙනසක් රටේ දේශපාලඥයන් අතර ඔහුට තිබෙනවා. මොකද හේතුව මංගල සමරවීර කියන්නේ වැටෙන හැම මොහොතකම නැගිටින්න උත්සාහ කරන නායකයෙක්. අර කතාවට කියනවා රජුන් තනන්නට පුළුවන් නායකයෙක් හැටියට තමයි මංගල සමරවීර මහතාව අපිට හඳුන්වන්න පුළුවන්. මංගල සමරවීර වැනි දේශපාලඥයෝ මෙරටට අහිවීම රටේ අනාගත දේශපාලන පරිවර්තනවලදී විශාල පාඩුවක් හැටියට සමග ජනබලවේගය දකිනවා. හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා එතුමා වෙනුවෙන් අපේ ශෝකය මේ අවස්ථාවේදී මා පළ කළ යුතුම කැමතියි. ඔහුගේ දේශපාලන මතවාදයේ සමග අපි එකඟුණ නැති වුණත් සමාජයට බලපෑමක් කරපු ප්‍රකට දේශපාලනඥයෙක් හැටියට ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්. විවිධ මත ඔහු පිළිබඳව අදහස් අපට දකින්නට අසන්නට ලැබුණා. ඒ අතරේ විශේෂයෙන් එකතු කරන්නට ඕනේ ලංකාදීප පුවත්පතේද වාර්තා අතර තිබෙනවා දේශපාලනයේ පරිවර්තනයක් කළා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මංගල සමරවීර මැතිතුමා දකින ආකාරය පිළිබඳව ඒ වගේම මංගලගේ කැපකිරීම මගේ නොමියන මතකයක් අගමැති මහින්දගෙන් ශෝක පණිවිඩයක් එතුමා විශේෂයෙන් සිහිපත් කරනවා 2005 දී සිය ජයග්‍රහණය වෙනුවෙන් ඔහු උරදුන්නු ආකාරය ඔහු කැපවුණු ආකාරය අමතක කරන්නට බැරි මතකයක් බව ඒ වගේම ජනාධිපතිවරයාත් ඒ ආකාරයෙන්ම ඔහුගේ දේශපාලන ගමන පිළිබඳව මනා කියවීමකින් යුතුව ඔහු කෘතහස්ත නායකයෙක් විදියට හඳුන්වා දී තිබෙනවා. ඒ අතර කාගේත් වැඩි අවධානය දිනාගත මේ දිවයින පුවත්පතේ තිබෙන ඡායාරූපය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු සිදු කළ අවස්ථාව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සහභාගීව සිටි අවස්ථාව ඇයගේ බොහොම ළඟ කිට්ටු මිතුරා සොයුරා විදිහට තමයි ඔහු සැලකුණේ කලක සුදු නෙළුම වූ හැමදාම කේමාගේ කොළුවා වූ මංගල සමරවීර මහතා වෙනුවෙන් අපට දකින්නට ලැබුණා ඔහු මොන ආකාරයේ ප්‍රකාශ කළත් ඔහු මොන ආකාරයේ මතවාදයක් දරුවත් මොන ස්ථාවරයක සිටියත් ඊයේ විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ විවිධ විහාරස්ථානවල පෑන් වඩමින් ඔහුට පුණ්‍යානුමෝදනා සිදු කළ ආකාරය පවා අසන්නට දකින්නට ලැබුණා. කෙසේ හෝ වේවා අවසානයේ ඔහුද මේ කොරෝනා වෛරසයේ ගොදුරක් බවට එහෙම නැත්නම් කොරෝනා මාරයාට බිලි වූ මෙරට ප්‍රබලම දේශපාලන භූමිකාවක් බවට පත් වෙන්නේ ඇතැම් අයගේ අනාවැකිද සඵල කරමින් කියන එක විශේෂයෙන් සඳහන් කරන්න උනේ වෙනි අනාවැකිත් පසුගිය කාලේ අපට අසන්නට ලැබුණා ප්‍රබල දේශපාලන භූමිකාවක සමුගැන්මක් පිළිබඳව. අවසාන වශයෙන් අපි ඔහුට මේ විවිධ තනතුරු තානාන්තර නාම වලින් අමතනවාට වඩා ඔහු හැම විටම ප්‍රිය කළේ ඔහුගේ අයිඩියා හබ් එක තුල ඔහු අවශ්‍ය කළේ ඔහුට අවසාන වශයෙන් ඔහු තරුණ පිරිස් එක්රැස් කරගෙන නව දේශපාලන ප්‍රවාහයකට අවතීර්ණ වන්නට සූදානම් වුණේ මංගල කියන නමින්ම පමණයි. ඔහු හැම විටම ප්‍රිය කළේ මංගල නමින් ඔහු අමතනවාටයි. අපි කියනවා මංගල ඔබට සුබ ගමන් සුව නින්දක් කියලා. එhmenan අපි අවධානය යොමු කරමු අනෙකුත් කාරණාවන් වෙත. ඊට පෙර විරාමයකටත් වෙලා වැවිත් නිසා විරාමයක් අරන් මෙමු අනෙක් කාරණා ඔබට ඉදිරිපත් කරන්න කලින්. අපේ අලිත් විවිධ වාර්තා අතරට යොමු වෙමු. එහිදී අපට ලංකාදීප පුවත්පතේ අද දක්නට ලැබෙන ඡායාරූපයක් වෙත හැකියාය මතට ඔබට පෙන්විය යුතුමයි කියලා අපි හිතනවා. එළවලු ගන්න පෑලිය ගොඩට මහා සෙනගක් ඇවිත්. එහෙම තමයි නම් කරලා තියෙන අපිට දකින්න ලැබෙන්නේත් එවැනි අවස්ථාවක්. බැලු බැල්මටම සාමාන්‍ය තත්ත්වයක රට පවතින අවස්ථාවක ඡායාරූපයක් වගේ පෙනුනට මේ නිරෝධාන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන මේ මොහොතේ ඊයේ දවසේ විවෘත කෙරුණු පෑලියගොඩ මැනින් වෙළඳපොලේ තත්ත්වයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. මේ ඡායාරූපය කියන කාරණාව අනුව ගත්තහම එක පැත්තකින් මේ ඇතැම් අය මුහුණු ආවරණ පවා පැළඳ නොසිටි බව කියනවා. ඊළඟට මීටරේ පරතරය ගැන කිසිදු අවධානයක් නොදුන් බව කියවෙනවා. මේ කරුණු හමුවේ මෙලෙස මේ නිරෝධාන ඇදිරි නීතිය පනවලා රට රැකගන්න ජනතාව රැකගන්න ප්‍රයත්නය උත්සාහය අපත යන වතුර යන තත්ත්වයක් තමයි මෙවැනි දේ දිගින් දිගටම සිදු වුණොත් රටේ ඉදිරියේ බලාපොරොත්තු වෙන්නේ. නිසා එවැනි තත්ත්වයන් යලි ඇති නොවීමට මේ
පෑලියගොඩ පමණක් නෙවෙයි අනෙකුත් ප්‍රදේශවල තියෙන ආර්ථික මධ්‍යස්ථාන මේ ආදී විවෘත කරන අවස්ථාවලදී වගකීමෙන් කටයුතු කරන්නට කියන යෝජනාව විශේෂයෙන් මේ රටේ ජනතාවට අප ඉදිරිපත් කරන්නට කැමති. මේ බොහෝ විට මේ ස්ථානවලදී දකින්න ලැබෙන්නේ මේ තොග වෙළඳාම සඳහා විවෘත කරන. එතකොට තොග වශයෙන් අරන් ගිහිල්ලා සිල්ලරට ජනතාවට ලැබෙන විවිධ මාර්ග හරහා අලෙවි කිරීමට උත්සාහ කරන අය. ඒ නිසා ඒ සෑම දෙනාගේ මිල්ලන්න තිබෙන්නේ Tamanගේ ආරක්ෂාවත් අනුන්ගේ ආරක්ෂාවත් ගැන මීට වඩා අවධානය යොමු කරන්නට කියලා. ඉන් පස්සේ අපි අද පුවත් වාර්තා අතර දකිනවා රාජ්‍ය ඇමති ජනක වක්කුඹුර මහතාටත් කොවිඩ් ආසාදනය වී ඇති බව. ඒ වගේම මේ පුවත් වාර්තා අතරට නොආවාට හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාද කොවිඩ් ආසාදිතව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වෙනවා. ඉන්පස්සේ අපි දිනමින පුවත්පතට අවධානය දෙමු. ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට කැබිනට් තීන්දුව ලබන සතියේ කැබිනට් ප්‍රකාශක ඇමති ඩලස් අලහප්පෙරුම පුටා දක්වමින් එලෙස දිනමින වාර්තාවක් ගෙනෙනවා. ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට කැබිනට් තීන්දුව ලබන සතියේ ලබා දෙන බව තමයි ප්‍රකාශ වෙන්නේ. ඉන් පස්සේ අපට එතුමාගේම තවත් ප්‍රකාශයක් පිළිතුරක් විදියට අපිට බහර ගන්න පුළුවන් කාරණාවක්. ඒ පිළිතුරට කලින් ඇයි උත්තරේ දෙන්නේ කියන එක පිළිබඳවත් මම හිතන්නේ වාර්තාවක් තියෙනවා. දිනමින පුවත්පතේ රජයේ සේවකයන්ගේ පඩිපත උදුරා ගන්නා ප්‍රයත්නය පරදවමු. පාටලි චම්පික රණවක හිටපු ඇමතුමා පුටා දක්වමින් දිනමින වාර්තාවක් ගෙනෙනවා. රජයේ මේ සැරසෙමින් අරාඳිමින් තියෙන්නේ ඒ විදියට රජයේ සේවකයන්ගේ පෞද්ගලික අංශයේ පඩියට විදින්නයි කියලා රාජපක්ෂවරු එහෙම සැරසෙනවා කියලා ඔහු ප්‍රකාශ කරද්දී ඩලස් සලහප්පෙරුම අමාත්‍යවරයා කැබිනට් ප්‍රකාශකවරයා කියනවා කිසි කෙනෙකුගේ වැටුප් කපන්නේ නැහැ කපන්නේ නැහැ කියලා එක තැනක තියෙන අරුණ පුවත්පතේ. ඊළඟට අපිට දිනමිනේ මුණ ගැසෙනවා රාජ්‍ය පෞද්ගලික අංශයේ වැටුප් කප්පාදුවක් නැහැ. පළවන වාර්තා බොරු ඇමති ඩලස් අලහප්පෙරුම යම් රාජ්‍ය අමාත්‍යවරයෙක් එහෙම යෝජනාවක් ඉදිරිපත් කළාට රජයේ වෙන ස්ථාවරයක නොමැති බව තමයි ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා කියන්නේ. නිසා අසත්‍ය ප්‍රචාරගෙන යන්නට එපා කියලා. ඒ අතරේ අර අරුණ පුවත් වාර්තාවේ තවදුරටත් දැක්වෙනවා සාගරගේ කතාව ආණ්ඩුවේ සමගියට බාධාවක් නොවේ. ඇමති ඩලස් පොදුජන පෙරමුණු මහලේකම් මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් කළ ප්‍රකාශය ආණ්ඩුවේ මැතැම් ඇමතිවරු ආණ්ඩු පක්ෂයේ කැබිනට් එකේ රැස්වීමේදී එක කතාවක් කියලා එක කතාවකට ඇවිල්ලා එළියට ඇවිල්ලා ජනාධිපතිවරයාට ලියුම් ගැහුවා කියලා රට වහන්න කියන කතාව පිළිබඳව ඔහු පැහැදිලි කිරීමක් කරනවා. ඒ අවසාන වෙලාවේදී ඒ ඇමතිවරු ඒ සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැයින් පස්සේ තමයි ඔවුන් මේ විදිහට ජනාධිපතිවරයාට යම් ආකාරයක දැනුම්පත් කිරීමක් කරලා තිබෙන්නේ. ඔවුන්ගේ මතය ඉදිරිපත් කරලා තිබෙන්නේ කියලා. කෙසේ වෙතත් ලංකාදීප පුවත් වාර්තාවක දැක්වෙනවා කැබිනට් තීන්දුවට පිටුපෑ ඇමති තිදෙනා කැබිනට් රැස්වීමේදී දැඩි විවේචනයට කියලත් ලංකාදීපය අද වාර්තා කරලා තියෙනවා දකින්නට පුළුවන්. ඊළඟට ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය දොස්තරට තර්ජනය රොෂාඩ් ඇතුළු 13කගෙන් ප්‍රශ්න කරති. ඔප්පු වුණොත් බන්ධනාගාරයෙන් නඩු විභාගයක්. මේ තර්ජනය කිරීම පිළිබඳව කාරණාව ගැන ප්‍රකාශ ලබා ගැනීම සිදු වී තිබෙනවා යම් අයගෙන්. තවදුරටත් මේ පිළිබඳව ප්‍රශ්න කිරීම සිදු කරනවා කියලා තමයි මේ පිළිබඳව ලංකාදීප වාර්තාවේ අපට දකින්නට ලැබෙන්නේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුටා දක්වමින් මේ පිළිබඳව වාර්තාවක් ලංකාදීපය පළ කරලා තිබෙනවා. දිනමිනෙත් පළ කරනවා රිෂාඩ් වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීම ජේලර්වරු 3කගෙන් ප්‍රකාශ ගනී කියලා. ජේලර්වරු 3 දෙනෙකුත් ඒ අතරට ඇතුළත් කියන එක දිනමින වාර්තා කරද්දී ප්‍රතිශක්තිකරණ මංජුසාව ලබන සතියේ ජනතාවට මේ දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ ආයුර්වේද රෝහල් සංවර්ධනය හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමති නීතිඥ සිසිර ජයකොඩි මහතා දිනමිනට කර තිබෙන ප්‍රකාශය එම අමාත්‍යාංශය යටතේ ජනතාවට ලබා දීමට සැරසෙන ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාව ඉදිරියේදී ජනතාව අතට පත් කිරීම සඳහා කටයුතු කරනවා කියලා. මේ ආකාරයෙන් දේශීය නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිශක්තිය වර්ධනය කරන්න එක පැත්තකින් ඊළඟට ආහාර පාන මේ වශයෙන් ජනතාවගේ ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා වැඩි වශයෙන් ගන්න කියලා ජනතාවට යෝජනා කරන ගමන් අනිත් පැත්තෙන් ආසාදිත වූතින් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් ඇතැම් රෝගීන්ට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය අනුව ප්‍රතිකාර කරමින් මේ සෑම ආකාරයකින්ම උත්සාහ කරන්නේ කොවිඩ් තත්ත්වය පාලනය කර ගන්නට. එහෙම නැත්නම් ඒට ගොදුරු වන අය ජීවිත ආරක්ෂා කර ගන්නට. රැපිඩ් ඇන්ටිජන් කට්ටල රුපියල් 80ට ගන්න ලෝකෙ කොහෙවත් නැහැ. සෝබිත හිමිගේ ප්‍රකාශයේ සාවද්‍යයි
රවි කුමුදේශ උපුටා දක්වමින් අරුණ අද වාර්තා කරනවා ඕමල්පේ සෝබිත හිමි ප්‍රකාශයක් සිදු කරා මේ රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් රුපියල් 80කට ගන්න පුළුවන්කම තිබෙද්දී ලොකු ගණන් වලට ජනතාවට මේවා අලෙවි කරනවා කියලා. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මේ සාවද්‍ය ප්‍රකාශයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මෙලෙස ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම ගන්න කොහෙවත් නැහැ කියලා. අතර යම් සමාජ මාධ්‍ය තුල එහෙම එවැනි ඊටාම අඩු මිලට රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගන්න පුළුවන් කියලා පළවෙන දැන්වීම් වාර්තාත් මුණ ගැසී තිබෙන බවත් කියන්න ඕනේ. මේ පිළිබඳව අදාළ අයගේ අවධානය යොමු වෙනවා නම් හොඳයි කියලා. අපිට තවත් විවිධ වූ වාර්තා මුණ ගැසුණාට ඒ සියල්ල වෙත අවධානය දෙන්න කාලයක් නැහැ. බොරගහ කන්ද කළුගඟ ව්‍යාපාරවලට ගෙන කෝටි ගණනක යන්ත්‍ර සූත්‍ර දිරා යයි මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තොරතුරු හෙළි කරයි කියලා අරුණ වාර්තා කරද්දී රජයේ වාහන ඒකත් එකතු කරමු අපි මේ පුවතටම දිනමින වාර්තා කරනවා රජයේ සතු වාහන 82194න් 5533ක් කොට උඩ අගමැතිගෙන් කැබිනට්ටුවට වාර්තාවක් එවලුත් වැඩියා කරලා පාවිච්චි කරන්න සූදානම කිනුයි ඉන්නේ. අපි අවසාන වශයෙන් මේ වාර්තා දෙක තුන ටිකමනින් අවධානය යොමු කරමු. දිවයින පුවත්පතේ පළවෙනවා යොහානි ඉන්දියාව කලබයි කියලා අපේ රටේ ජනප්‍රිය ගායිකාවක් බවට පත්වුණු මෑත කාලීනව නැගී ආ ශිල්පිනියක ලෙස බොහෝ දෙනා හඳුන්වන ශ්‍රී ලාංකික යෝන් ගායිකා යොහානිත සිල්වා පිළිබඳ ඉන්දිය පුවත් වාර්තාවල පවා පළවෙන තරමට ඇය ජනප්‍රියත්වයට මේ සමාජ මාධ්‍ය ජාලාවන් හරහා ඇය අතිශය ජනප්‍රියත්වයට පත්වී ඇති බව ලාංකිකයෝ වශයෙන් ඇය පිළිබඳ අපටත් සතුටක් අභිමානයක් දැනෙනවා. මේ ලාංකිකයෙක් මෙලෙස අනිකුත් රටවල ජනප්‍රියත්වයට පත්වීමත් එක්ක ගායනය පැත්තෙන් විශේෂයෙන්ම ඊළඟට අපි අවධානය යොමු කරන්නට ඕනේ ඇෆ්ගනිස්තානයට යුක්‍රේන යානයක් පැහැර ගැනීම පිළිබඳ වාර්තාවක් අද පළ වෙනවා. නමුත් ඒක එම රටේම වෙනත් අමාත්‍යවරයෙක් යුක්‍රේන යානයක් එහෙම පැහැරගෙන නැහැ කියලාත් ප්‍රකාශ කරනවා. ඉරානයට රැගෙන ගියයි කියලා කියන්නේ එහෙම එකක් වෙලා නැහැ කියලා ඉරානය පවා කියනවා. එහෙම යානයක් Tamanගේ රටට ඇතුළු වෙලා නැහැ කියලා. කොහොම වුණත් මේ වෙලාවේ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳ මොකද තවමත් ලාංකිකයෝ ඇෆ්ගනිස්තානයේ ඉන්නවා. ඒ නැතම් පිරිස් එන්නට අකමැති බව දන්වා තිබෙනවා. ඇෆ්ගන් පාලනයට තවදුරටත් තාලිබාන් පාලනයට තියෙන්නට වුන් කැමතියි කියලා අරුණ වාර්තා කරනවා. අගෝස්තු 31කට පෙර පිට නොවුනොත් ඇමරිකන් හමුදාවට දැඩි ප්‍රතිවිපාක තාලිබාන්වරු කියයි කියලායි කියන ඔවුන් දැන් තර්ජන කරන තැනට ඇවිල්ලා ඉනවා. කාලය දීලා තිනවා 31 දක්වා පමණක් රැදී ඉන්න හැකියාව තියෙනවා කියලා ඇමරිකානු හමුදාවලට. අවසාන වශයෙන් මේ දරුවන් වෙනුවෙන් වැදගත් ආරංචියක් තොරතුරක් වාර්තාවක් දරුවන්ගේ ඔක්සිජන් මට්ටම පිළිබඳ හැම විටම අවධානයෙන් ඉන්න කියලා විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ව කියනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාරය පිරීලයි මේ වෙනකොට පවතින දරුවෝ දැඩි සත්කාරයට ඇතුල් කරගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම හිටි හැටියේම රෝග ලක්ෂණ පෙන්වා දරුවන්ගේ ඔක්සිජන් මට්ටම පහළ යනවා කියලා කියනවා. එය මාරාන්තික තැනකටපත් වෙන නිසා දරුවෝ පිළිබඳව අවධානයෙන් ඔක්සිජන් මට්ටම මේ ආදී පිළිබඳ අවධානයෙන් පසු වෙන්න කියලයි කියන්නේ වෛද්‍ය උපදෙස් නිරන්තරව පිළිපදින්න ලබා ගන්න කියලා. අපි විරාමයකට යමු. විරාමයෙන් අනතුරුව දවසේ පිළිසඳර සමග යලි මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.